මට අවශ්‍යතාවයක් තිබුණා මේ ඔයාලට මේ ඉන්ටර්නෙට් සම්බන්ධයෙන්. මොකද ඉන්ටර්නෙට් කියලා කියන්නේ මේ දැන් විශ්ව දැනුම තියෙන ස්ථානයක්නේ. ඉන්ටර්නෙට් කියලා කියන්නේ විශ්ව දැනුම තියෙන ස්ථානයක්. එතකොට අපිට ඒ කියන විශ්ව දැනුම ගන්න ඒවා නිවැරදි ලෙස අපි කොහොමද ඉන්ටර්නෙට් එකෙන් ගන්නෙ? ඉන්ටර්නෙට් එක අපිට බොහොම සක්‍රීය ලෙස කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතින් ඔයාලට ගොඩාක් දුරට ඉගෙන ගන්න අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පහසුව ලැබෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා විශේෂයෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී ඔයාට ඒක බොහොම කාර්යක්ෂමව ප්‍රයෝජනවත් විදිහට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මම දන්නවා ගොඩ දෙනෙක් කියයි අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන විදිහ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක අපි කොහොමත් කරනවා අපිට තේරෙනවා කියලා. හරි. නමුත් ඔයාලා ඒ හිතනවට වඩා වැඩි යමක් අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් බොහොම අපි කියනවා අර කාර්යක්ෂමව. හරි. ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕනි කියලා මම හිතුවා. ඉතින් අපි දැන් චුට්ටක් ඒ ගැන කතා කරමු. අන්තර්ජාලය කියන එක ගැන අමුතුවෙන් මම හිතනවා ඔයාලට උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවල සිද්ධාන්ත විද්‍යාත්මක පසුබිම මම උගන්වන්න දැනට සූදානමකුත් නැහැ. ප්‍රායෝගිකව අපිට මුණ ගැහෙන ප්‍රයෝජනවත් තැන් කීපයක් ගැන අවධානය යොමු කරන්න තමයි මම උත්සාහ කරන්නේ. හරි. දැනට අපි ඉන්ටර්නෙට් යනවා නම් අපි පාවිච්චි කරන්නේ අපිට තියෙනවා වෙබ් බ්‍රවුසර්ස් කියලා වර්ගනේ. ඉතින් වෙබ් බ්‍රවුසර්ස් වලින් කීපයක් තමයි මම මේ දැනට මේකේ දාලා තියෙනවා කීපයක්. Mozilla Firefox කියලා තියෙන වෙබ් බ්‍රවුසර් එකක්. ඊට පස්සේ අපිට තියෙනවා Google Chrome කියලා වෙබ් බ්‍රවුසර් එකක්. ඊළඟට මෙතන තියෙනවා Microsoft Edge කියලා. already Microsoft operating system එකත් එක්ක එන්න වෙබ් බ්‍රවුසර් එකක් තමයි Microsoft Edge කියලා කියන්නේ. ඉතින් ඔයගේ තව තියෙනවා අපි Apple computers වල ගත්තොත් එහෙම Safari කියලා වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා. එතකොට අපි ගත්තොත් Opera කියලා වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා. ඔයගේ ඉතින් ලෝකේ ගොඩාක් වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා. එතනනුත් ටිකක් ප්‍රසිද්ධ සහ ප්‍රමුඛ පෙළේ වෙබ් බ්‍රවුසර්ස් ටිකක් තමයි මම මේ වෙලාවේ ඔයාලට සඳහන් කරේ. ඉතින් ගොඩ දෙනෙක් Google Chrome වගේ වෙබ් බ්‍රවුසර්ස් පාවිච්චි කරනවා. නමුත් සාමාන්‍යයෙන් Google Chrome එකට ටිකක් වැඩිපුර RAM එක. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔන්න මම ඩබල් ක්ලික් කරා Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක. ඒකේ settings ටික හදලා තියෙන්නේ මේ Google එක automatically on වෙන විදිහටයි හදලා තියෙන්නේ. එතනදී අපි ගත්තොත් දැන් Firefox කියන එක මම ක්ලික් කරනවා. ඒක තවත් වෙබ් බ්‍රවුසර් එකක්. ඒක ඕපන් කරනකොට අහනවා පොඩි මැසේජ් එකක් අහනවා use Firefox as my default web browser. ඇයි එහෙම කියන්නේ? මොකද දැනටමත් වෙබ් බ්‍රවුසර්ස් කීපයක් අපේ කම්පියුටර් එකේ දාලා තියෙනවා නේ. Google Chrome එක තියෙනවා, Microsoft Edge එක තියෙනවා සහ මේ විදිහට Firefox තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අහනවා default web browser කියලා කියන්නේ මේ අනිත් web browsers වලින් මේකට ප්‍රමුඛතාවය දීලා ඕනම දෙයක් අපි ඉන්ටර්නෙට් යනවා නම් මේක ප්‍රමුඛ කරලා මේක විවෘත වෙන්න කියන අදහස. හරි. ඉතින් මට දැනට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම not now කියලා දීලා ඔයාලට පේනවා මේක ඉන්ටර්ෆේස් එක. දැන් ඔයාලා දන්නවා ලෝකේ මොනවා හරි දෙයක් අපිට අන්තර්ජාලය තුලින් හොයන්න ඕන නම් ඒකට අපිට ඕනේ search engines. හරි. අපි කියන්නේ ඒවට සිංහලෙන් කිව්වොත් සෙවුම් යන්ත්‍ර. ඒක මම අර අදහස තේරෙන්නයි කිව්වේ. search engines. එතකොට මට මොනවා හරි දෙයක් හොයන්න ඕන වුණාම මම පාවිච්චි කරන්න ඕනේ search engine එකක්. ඒ search engine වලිනුත් ප්‍රමුඛ පෙළේම search engine එකක් තමයි අපිට ගන්න පුළුවන් Google එක. හරි. එතකොට අනෙකුත් search engine මොනවද? ඒවා ගැනත් අපිට පොඩ්ඩිවට අහලා හරි තියෙන්න එපා. අපි ගත්තොත් ඉස්සර අපි පාවිච්චි කරා විශේෂයෙන් Yahoo වගේ search engines. මම නිකන් type කළා ඔයාලට පෙන්නන්න. Yahoo කියන search engine එක කොයි වගේද? මම උන ක්ලික් කරනවා. ඔන්න Yahoo search engine එකේ මේ search bar එක තියෙන මේ උඩම. මේකේ ඔයාලට කැමති දෙයක් නේද? මොනවා හරි දෙයක් හොයන්න ඕන නම් අපි හිතමු dogs මොනවා හරි මම නිකන් දැනට ගහන්නේ. ගහලා ඉතින් ඔයා search කරපුවම ඔයාලට පේනවා මේ වගේ suggestions කීපයක් එනවා. dogs for adoption ඔය විදිහට for sale ඔය එක එක විදිහට එනවනේ. ඉතින් මම ඒක search කරපුවාම මට ඉතින් සම්බන්ධයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා Yahoo search engine එක තමයි මේ. මේකෙත් ඉතින් අපිට ඕන දෙයක් ගහුවම එනවා. නමුත් මීට වඩා ප්‍රබල search engine එකක් ලෙස තමයි අපි පිළිගන්නේ Google එක. මම google.com හෝ එහෙම නැත්නම් Google විශේෂයෙන් ඉස්සර නම් .com තමයි ලෝකේ හැමෝම පාවිච්චි කරේ. නමුත් දැන් රටවල් වලට ආවේනිකව Google එක search engine එක organize කරලා තියෙනවා. ඉතින් අපි google.lk කියලා ගැහුවාම ඒක තමයි එන්නේ. සමහරට මම google.com කියලා ගැහුවත් මට එන්නේ සමහරට google.lkම තමයි ලංකාව මූලික කරගෙන නිසා. හරි. right. ඒක උහම ගහලා සමහරට ගන්න පුළුවන් browser එකේ උඩ. හරි. google.com.
.com කියන්නේ නිකන් commercial කියන අදහසයි එතන com කියන එකෙන් අදහස් කරන්නේ. හරි. දැන් අපි ගත්තොත් දැන් ඇයි මේ රටවල් වලට ආවේනිකව මේ Google එකේ search engine එක වෙනස් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක අපේ උදව්වට තමයි. ඉතින් අපි සමහර වෙලාවට Google එකෙන් අපේ රටේ මිනිස්සු වැඩිපුර හොයන්නේ මොනවද කියනකොට අපිට හරි ලේසි ඒගොල්ලන්ට ලේසි මේ ඒ කියන විෂය කරුණු ફોකස් කරලා දෙන්න. බොහොම ඉක්මනට. මොකද ලෝකේ අන්තර්ජාලය භාවිත කරන පිරිස වැඩි නිසා අර හොයන දේවල් ඉක්මනට හොයලා දෙන්න පහසුයි රටවල් වලට ආවේනිකව ඒක නිර්මාණය කරගන්න පුළුවන් වුණොත්. ඒක නිසායි ඔය google.lk සමහරට Google එක UK වලට ගියොත් google.uk වෙන්න පුළුවන්. නේද? ඉතින් වගේ එක එක රටවල් වලට ආවේනිකව ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැනට Google search engine එක ගැන තමයි ඔය කිව්වේ. එතකොට Microsoft එකෙත් අපි සමහරට පාවිච්චි කරන search engine එකක් ඒක බොහෝ වෙලාවට මෙන්න මෙහෙම අපි කියනවා Bing. right Bing. මෙන්න මේක Microsoft එකේ search engine එකක්. ඔයාලට පේනවා මොන හරි දෙයක් search කරන්න ඕන වුණාම අර කිව්වා වගේ type කරලා ගත්තාම ඉතින් අදාළ දේ search කරලා දෙනවා. ඉතින් මේකත් එක්තරා search engine එකක්. ඒ වගේ ලෝකේ විවිධ search engines හරි මම නිකන් මුහුණක් ටික පේන්න තියන්නම්. මේක Google එක, මේක Microsoft Bing, right? එතකොට මම ගත්තොත් අනිත් එක Yahoo. තව තියෙනවා හැබැයි මේ කීපයක්. Yahoo search engine එක. ඔන්න තියෙනවා search engine ටික. ඉතින් ඔයාලට පේනවා වෙනස. දැන් මේකේ ඔයාලට පේන හැටියට පැහැදිලිවම මේ Microsoft එකේ සහ විශේෂයෙන් Google එකේ search engine එකේ මුහුණද මෙච්චරයි. Bing එකේ ටිකක් සරලයි. Yahoo එකේ ටිකක් සංකීර්ණයි නේ. search engine එක පොඩිවට උඩ තියෙනවා. අනිත් ඒවා ඒගොල්ලන්ගේ site එකට අදාළව දාලා තියෙන පොඩි නේද? ගොඩාක් options දාලා තියෙනවා. ටිකක් සංකීර්ණයි search engine එක කිට්ටුව තියෙන මේ අනිකුත් තොරතුරු නිසා නේ. right. ඉතින් අපි මේ සියලුම දෙනා අතරින් Google search engine එක ප්‍රමුඛ නිසා ඒකේ තියෙන tactics ටිකක් අපි මෙතනින් පස්සු කතා කරන්න උත්සාහ කරමු. සහ ඔයා මේ පාවිච්චි කරන web browser එක මම කියවනේ මේ මම දැන් open කරන් ඉන්නේ Mozilla Firefox කියන web browser එක. එතකොට Google Chrome කියන web browser එක. මේ web browsers වලට ආවේනිකව ගොඩක් වෙලාවට තියෙනවා මේ add-ons එහෙම නැත්නම් plugins කියලා වර්ගයක්. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලට සමහරලාට වෙබ් අඩවියකට ගියපුවාම අනවශ්‍ය වෙළඳැන්වීම් සමහරට ඉදිරියට එනවා නම් ඒ වගේ ගැටලු වෙනවා නම් ඔයාලට පුළුවන් ඒ add-ons වලින් ඒවා block කරගන්න. හරි. ඉතින් මම දැනට නිකන් type කරලා පෙන්නනම්. add-on එකක් කියන්නේ මොකක්ද කියලා add-ons. හරි. add-ons වලින් මම දීලා තියෙනවා add-ons for Firefox. මම ඒක ක්ලික් කරන්න. Firefox කියන මම පාවිච්චි කරන ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන වෙබ් browser එක. මම ඒක විවෘත කරපුවාම ඕන add-ons සම්බන්ධයෙන් වෙනම පිටුවක් ආවා. මම ඒක get the extension කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් ලෝකේ දැන් මේ වැඩිපුරම ප්‍රසිද්ධ extensions කීපයක් මෙතන දාලා තියෙනවා. මේ මෙතන තියෙන adblock for Firefox කියලා. ඔතනින් තමයි ඇත්තටම අර මම කිව්වා වගේ pop up advertisement සමහරලාට ඔයාලට නිතර කරදර කරනවා නම් ඒ ads block කරන්න පුළුවන් මේ extension එක ඔයා දාලා තියෙදි. හරි. ඉතින් සමහර extensions තියෙනවා. මේක ක්ලික් කරොත් ගොඩාක් ඒවා තියෙනවා. පෙනුම වෙනස් කරන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ alerts, updates, photos, music වලට වෙනම privacy security එකට වෙනම එතන මම උදාහරණයක් ගත්තොත් මම නිකන් type කරන්නම් Google අපි ගමු download help වගේ මොකක් හරි වගේ පොඩි add-on එකක් right මේක add-on එකක් හරි මම ඒක ක්ලික් කරනවා එතකොට ඔයාට ඒක add to the Firefox කරන්නයි තියෙන්නේ හරි ඔන්න Firefox එකට ඒක add වෙනවා එතකොට ඔයාලට පේන්නේ මේකේ තියෙන පොඩි options ටිකක් මෙන්න මෙතන තමයි බොහෝ විට add-ons කියන ඒවා අප්ඩේට් වෙන්නේ ඉතින් මම මේක add කරනවා ඔන්න හොඳට බලාගෙන ඉන්න browser එකේ දකුණු පැත්ත ඉහළ කෙළවරේ දකුණු පැත්ත මම මෙතන add කරනවා ඔයාලට පෙවුනා මෙන්න මෙතන මේ add-on එක add වුණා. එතන මම got it හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ උදාහරණයක් පෙන්නන්න ඔයාලට add-on එකක් කියන්නේ මොන වගේ එකක්ද කියලා browser එකේ සුදුසුකම් වැඩි කරනවා නේ. browser එකේ තවත් අලුත් කොටස් එකතු කරලා තමුන්ට ආවේනිකව තමුන්ට ගැලපෙන විදිහට තමුන්ට අවශ්‍යතාවයේ පරිදි සකස් කර ගන්නවා. right? දැන් ඔයාලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ගත්තොත් කෙනාගෙන් කෙනාට ස්මාර්ට්ෆෝන් එකේ පාවිච්චි කරන apps වෙනස්නේ. තමුන්ට ඕන app එක තමුන් install කර ගන්නවා. තමුන් පාවිච්චි කරන app එක තමුන් install කර ගන්නවා. ඒ වගේම තමයි මේකත්. ඔයාට ඔයාගේ browser එකේ ඔයා internet search කරද්දී ඔයාට වැදගත් වෙන මොන හරි දේවල් ටිකක් තියෙනවා නම් add-on වලින් ඒ පහසුකම තමයි දෙන්නේ. එතන මම මොකක් හරි අපි හිතමු YouTube වගේ channel එකකට ගියොත් හරි
එහෙම නැත්නම් තවත් මහරි වීඩියෝ channel එකකට අපි සමහරට ගියොත් එහෙම අපිට සමහරට වීඩියෝ එකක් download කරන්න ඕන වෙනකොට මේ add-on එක සමහරට පාවිච්චි කරන්න පුළුවන් කියන අදහස තමයි මෙතනින් දෙන්නේ. හරි. right ඉතින් ওই වෙලාවට මේකේ මේ ඒ අදාළ downloads කරන්න පහසු වෙන විදිහට එක එක options මේ හරියට එනවා. හරි. ඒක ඉතින් ඔයාලට පස්සේ උත්සාහ කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට කියන්න උත්සාහ කරේ right කියන්න උත්සාහ කරේ මේ වගේ පහසුකම් browser එකට ඔයාලට add කරගන්න පුළුවන් කියන එක. හරි. හරි. ওই විදිහට add-ons වල පුදුමාකාර add-ons ගොඩක් තියෙනවා. මේවා ඕනම් වෙන වෙනම අපිට ස්ටඩි කරන්න පුළුවන් මිලියන ගාණක් ඇති add-ons. ඔය වගේ Google Chrome එක ගත්තොත් ඒ browser එකෙත් අපිට ඔය add-ons කියනවා තියෙනවා. ඒ browser එකට ආවේනිකව මේක Firefox මේකේ Chrome Web Store එකට අපි ගියොත් අපිට ඒකෙත් බොහෝ විට add-ons බලා ගන්න පුළුවන් වෙයි. extensions කියලා තමයි ඒක කියන්නේ. මේ තියෙන්නේ custom cursor, zoom tools, volume master නේද? Google Translate tool එක දාගන්න පුළුවන්. I think ගොඩාක් ඒවා තියෙනවා. ad block කරන ඒවා දාගන්න පුළුවන්. Grammarly කියලා එකක් තියෙනවා. grammar check කරන ඒවා tools දාන්න පුළුවන් නේද? ඒ වගේ ගොඩක් පොඩි games වලට tools සමහර ඒවා තියෙනවා. ඉතින් මේවා ඔයාලා ස්ටඩි කරන්න වෙනම ක්ලික් කරලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. browser එකට ඔයා මේ දැන් පාවිච්චි කරන browser එකට අමතර සුදුසුකමක්. අමතර දේවල් ටිකක් ඔයාට අවශ්‍ය දේවල් ටිකක් ඔයා ඇතුළත් කරගන්න එක තමයි මෙතනින් කරන්නේ. හරින add-ons ගැන අවබෝධයකුත් තියෙනවා. අපි ඊට පස්සේ මේ ඉන්ටර්නෙට් වල මේ search techniques මොනවද කියලා විශේෂයෙන් ඉගෙන ගන්න. ඊට කලින් මට මේකේ අවශ්‍යතාවයක් තිබුණා මට ඒක කියන්න පොඩ්ඩක් බැරි වුණා ඒ හරියේදී. මෙතනින් මම කියන්න මේ දැන් ඔයාලා දන්නවා මේ Google කියන එක හොඳ search engine එකක් නම් මේ වගේ interface එකකට වඩා අර Google Chrome එකේ වගේ අපි ක්ලික් කරපු ගමන් මේ වගේ Google interface එක එනවනම් එහෙම තිබුණා නම් අපිට ලේසි. කෙලින්ම අපිට අවශ්‍ය දේ ටයිප් කරන්න තියෙන දැන් මේ Firefox මම අලුතෙන් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒකේ ඒ Google interface එක නෙමෙයි. search engine එකේ interface එක මුහුණත නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට ඒ මුහුණත යොදා ගන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මෙතන browser එකේ මෙන්න මේ ඉරි තුනක් තියෙන තැන menu එක option එක click කරලා එතන ඔයාට පුළුවන් මේ option කියන menu එකට ගිහිල්ලා එතනින් ඔයාට මේ home කියන option එකකින් home page and new window කියන තැන click කරලා right custom URL කියලා දෙන්න. එතකොට මේකේ දැන් මම ආය කියලා දෙන්න උත්සාහ කරන්නේ මොකද ඔයාලට වීඩියෝ එක ආපස්සට යවලා බලන්න පුළුවන් නිසා මතක ඇති ඒ පිළිවෙලින් එන්න. හරි. එතන මෙතන click කරා option click කරා ඒකේ home click කරා ඊට පස්සේ මෙන්න මෙතන home and new window කියන තැන custom URL කියලා එක click කරන්න. එතනින් ඔයාලට පුළුවන් www.google.com කියන එක select කරලා තියෙන default search engine එක හැටියට. හරි. එතන මෙතනත් අපිට එහෙම new tab එකක් ගනිද්දි එන්න ඕනේ මොකක්ද කියන එක ඕනනම් ඔයාලට ඒක blank page එකක් හැටියට දෙන්න පුළුවන්. ඒතකොට tab එක ගත්තාම ඔයාලට එන්නේ ඒක blank page එකක්. හරි. හරි. එතකොට මම එහෙම දාලා මේක ඔහොම save වෙනවා. ඉබේම ප්‍රශ්නයක් නෑ. එතකොට මම ඔහොම click කරා. හරි මම මේවා දැනට close කරන්නම්. එතකොට ඔයා Firefox එක මම මේක ඔක්කොම close කරොත් Firefox එක open කරද්දී ඉබේම අර Google search engine එකම එනවා කිසි අපහසුවකින් තොරව ඔයාලට අවශ්‍ය දේවල් කෙලින්ම මේ search engine එකේ type කරන්නයි තියෙන්නේ. හරි. right. එහෙනම් අපි බලමු පළවෙනියටම ඒකේ keywords දැන් අපි දන්නවා මොන හරි දෙයක් search කරන්න ඕන නම් keywords කියලා දෙයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට keywords කියලා කියන්නේ උදාහරණයක් හැටියට මම type කරන දේ ගොඩක් ලොකු වාක්‍ය වලින් ගහනවට වඩා මට අවශ්‍ය දේ බොහොම සරලව තනි වචනයකින් දෙකකින් දෙන්න පුළුවන් නම් බය වෙන්න එපා search engine එක අපිට අවශ්‍ය දේවල් හොයලා දෙනවා. දැන් උදාහරණයක් හැටියට මම finance කියලා ගැහුවොත් finance. දැන් සමහරලාට අපි මේකේ suggestions දෙනවා. ඉතින් තවත් ලේසි. අපි finance කියන වචනේ කෙලින්ම ගැහුවාම ඒකට අදාළ ගොඩාක් විස්තර සමහරට ගන්න පුළුවන්. හරි. එතකොට financing කියන එක අපි ගැහුවොත් පොඩ්ඩක් term එක වෙනස් වෙනවා. ඒතර පාවිච්චි කරන දේ අනුව පේනවනේ. මම finance කියලා ගහපුවකට එනකොට තොරතුරුයි financing කියලා ගහනකොට එනකොට ආපු තොරතුරුයි සමහරට මම මෙහෙම ගැහුවොත් එන තොරතුරුයි අතර පොඩි වෙනස්කම් තියෙනවා. පේනවනේ.
right. ඔයා ඒ අදාළ කීවර්ඩ් එක ඒ විදිහටම පාවිච්චි කරලා පේනවනේ මේ ෆයිනෑන්ස් කියන එකේ තේරුම මූලික කරගෙන තමයි ඔයා ED දැම්මම විශේෂයෙන් ආවේ. එතකොට ෆයිනෑන්ස් කියලා මේ තොරතුරු ඇවිල්ලා තියෙනවා verb එකක් ලුව එක ওই විදිහට විස්තර දැවිලා තියෙනවා මේ meaning in the Cambridge English Dictionary ওই විදිහටත් ඇවිල්ලා තියෙනවා. එතන මම ෆයිනෑන්සින් කියලා ගැහුවාම නිකන් ing අගට ගැහුවා මම අර කලින් කිව්වා වගේ එතනත් ෆයිනෑන්සින් කියන ටර්ම් එක මොකක්ද කියන එක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ටිකක් නේද වෙනස් ආකාරයක් තමයි අපිට ඒක දකින්න හම්බෙන්නේ. එතකොට ෆයිනෑන්ස් කියලා ගහනකොට. ඒක නිසා මේවා තමයි මම කිව්වේ කීවර්ඩ්ස් කියලා. ඒවා ඔයාලා සර්ච් කරද්දී පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරන්න විවිධ වචන වලම ing ෆෝම් එක ed ෆෝම් එක නිකම්ම ඒ ටර්ම් එක විතරක් මේ වගේ නේ. ගහලා බලන්න. එතකොට ඔයාට ඒකේ අත්දැකීමක් ලැබේ කීවර්ඩ්ස් කියන්නේ විශේෂයෙන් මොනවද කියලා. හරි. ඊළඟට ඔයා ටිකක් අර දිග වාක්‍ය ගහද්දී and to දාලා නිකන් මේක වාක්‍ය ගොඩාක් දික් කරන්න එපා. එතකොට සමහරලාට අපිට අවශ්‍ය දේම Google එකෙන් search කරගන්න බැරි ප්‍රශ්නේ එන්නත් පුළුවන්. හරි. ඊළඟට වැදගත්ම දේ සමහර දේවල් වල අපිට අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැන් හිතන්නකෝ මට ඕන වෙනවා මම ගහන manage of finance කියලා. මම මේක සමහරලාට ගහන්නේ මට මේ job එකක් manage of finance මේ financial සම්බන්ධයෙන් මූල්‍යමය කළමනාකරුවා කියන එක නෙමෙයි. manage of finance කියලා මම මේ job එකක් search කරනවා. නමුත් මම මෙහෙම manage of finance කියලා මම enter එකක් ගන්නවා. එතකොට finance manager distributes the financial resource of company කියලා මේ finance manager කියන්නේ කවුද කියන එක පැහැදිලි කරන්න උත්සාහ කරනවා එතනින්. හරි. එතකොට මේ මම සමහර වෙලාවට මේක double quotes දැම්මොත් එහෙම. right. දැන් මේක කියන්නේ finance manager job description එක විස්තරයක්. එයාගේ duties මොනවද කියලා. එතන මම මේක double quotes ඇතුළට දානවා. දාලා මම enter එකක් ගන්නවා. right. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට පේනවා මේ manager of finance jobs කෙලින්ම. එතකොට කලින් අපිට search වෙච්ච දේම නෙමෙයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට මේක job එකක් හැටියට, තනි term එකක් හැටියට. අතරදී වෙන්නේ ඔයා double quotes දාන්න නැතුව ලියද්දී, type කරද්දී, search කරද්දී වෙන්නේ මේවා තනි තනි වචන වලට ආවේනිකව තමයි එයා search කරන්න උත්සාහ කරන්නේ. right. තනි තනි වචන වලට ආවේනිකව finance කියන වචනේත් එයා search කරන්න උත්සාහ කරනවා, manager කියන වචනේත් එයා වෙනම අරගෙන search කරන්න උත්සාහ කරනවා. ඒ අනුව තමයි search engine එක වැඩ කරන්නේ. නමුත් ඔයා මේක double quotes දැම්මාම ඒක තනි term එකක් හැටියට අරගෙන ඉතින් අපි දන්නවා manager of finance කියන්නේ job එකක්. ඉතින් job එකට අදාළ relate වෙන විදිහට තමයි search එක එන්නේ. ඉතින් මේක මේකේ වැටලම තියෙනවා මේ job එකක් සම්බන්ධයෙන් තියෙන ඒ අදාළ වෙබ් අඩවියකට යන විදිහට තමයි මේකේ විස්තර ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒක නිසා ඔන්න search කරන patterns මතක තියාගන්න අවශ්‍යම දේ ඔයා double quotes ඇතුලේ දාන්න උත්සාහ කරන්න. හරි. එතකොට අපිට තව එකක් තියෙනවා දැන් මෙන්න මේ වගේ එකක්. දැන් උදාහරණයක් හැටියට මම නිකන් cakes කියලා ගැහුවොත් cake කියලා ගැහුවොත් ඉතින් දැන් මේ වෙලාවේ ආපු විස්තර අනුව නම් ඉතින් ඔන්න මේ nearest location මං හිතන්නේ මේ ගම්පහ අපි යවට තියෙන shops වෙන්න පුළුවන් ඒ කේක් ගන්න පුළුවන් තැන් ඔය වගේ විස්තරයක් නෙන්නේ. එතකොට මට ඕන වෙනවා කේක් සම්බන්ධයෙන් අපි හිතමු මේ recipe එකක් ගන්න. එතකොට මං ඉස්සරහෙන් ගහනවා recipe. ඔහොම ගැහුවොත් right ඔහොම. දැන් ඕකේ දැන් විශේෂයෙන් මට ඕන වෙනවා මේකේ chocolate කියන වචනේ හරි එහෙම නැත්නම් butter කියන වචනේ හරි මට exclude කරන්න. හරි. අපි හිතමු මට chocolate cake කියන එක මට මෙතනින් ඉවත් කරගන්න ඕනි කියලා. search වෙන එකෙන් හිතට මට පුළුවන් මේකේ minus sign එකක් නේ. මේ ඍණ සංකේතයක් දාලා recipe ඕනේ මට cakes වල. හැබැයි මෙතන recipes cakes කියනවට වඩා මේක වඩාත්ම ගැලපෙන්නේ cake කියන term එකයි මට ඕනේ ඒක double quotes දාලා cake හදන recipes. හරි. හොයන ගමන් chocolate cakes කියන එක මෙතනින් search වෙන එක අතාරින්න ඕනේ. හරි. එහෙම විදිහට මම දුන්නොත් ඔයා minus chocolate කියලා දීලා ඔයා search කරොත් ඔයාට ඒ chocolate කියන එක බොහෝ විට එතනින් ඉවත් වෙනවා. දැන් මෙතන පේනවා basic butter cakes, carrot cake ඔය විදිහට වෙනත් විවිධ වර්ග එන්නේ මොකද අර chocolate කියන වචනේ ඔයා මෙතනින් exclude කරනවා. එහෙම නැත්නම් ඉවත් කරන එක තමයි මේ minus sign එකෙන් අදහස් කරන්නේ. හැබැයි මතක තියාගන්න මේ වචනේ ළඟම මේ minus එක තියෙන්න ඕනේ. ඔයා minus එක ගහලා පොඩි space එකක් තිබ්බොත් එහෙම ඒක ඒ අදහසම එන්නේ නැහැ. පේනවනේ. එතන මම පොඩ්ඩක් minus එක මෙන්න මේ chocolate කියන වචනේත් එක්ක space එකක් ගැහුවාම ඔයාලට පේනවා එතකොට chocolate cakes ආවා. එතන ඒක exclude උනේ නැහැ. right? ඒ වචනේත් එයා search කරා. ඒක නිසා මතක ඇතුව මෙන්න මේක ලං කරන්න
එතකොට තමයි චොකලට් කියන එක එතනින් ඉවත් වෙලා අනිකුත් කේක් වර්ග වල රෙසිපීස් ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේවා දැන් මේවා ඇවිල්ලා සර්ච් පැටර්න්ස් ඔයාලට අවශ්‍ය දේ අවශ්‍ය විදිහටම හොයාගන්න. දැන් උදාහරණයක් ගත්තොත් මට ඕන වෙනවා මේකේ බටර් කියන ටර්ම් එක අයින් කරලා නේද? බටර් නැතුව මම දන්නේ කේක් හදන්න පුළුවන් ද බැරිද ප්‍රශ්නයක් තියෙනවා නේ. රයිට් කොහොම හරි මම නිකන් ඒක එක්ස්ක්ලූඩ් කරලා හෙව්වා. ඔයා දැක්ක සර්ච් රිසල්ට් එක වෙනස් වුණා නේ. රයිට් ඔය විදිහට උත්සාහ කරලා බලන්න ඔයාලට අනවශ්‍ය වචන තියෙනවා නම් හොයන්න ඕන දේ ස්පෙસિෆික් කරලා විශේෂම කරලා හොයන්න ඕන නම් ඔයාට ඒ අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න පුළුවන් මේ වගේ මයිනස් සයින් එකක් ඒ වචනට ළඟින්ම හැබැයි ගැප් එකක් නම් තියන්න එපා. ළඟින්ම මයිනස් සයින් එකක් දාන්න අවශ්‍ය දේ ඒ විදිහටම හෙවෙයි. හරි. එතකොට තව උදාහරණයක් අපි ගත්තොත් අපිට ඕනනම් පුළුවන් මේ දැන් අපි හිතමු interested book. interested book. බුක්ස් කියලා ගත්තොත් ඉතින් ඔයාලට සමහරලාට හම්බෙනවා කියමුකෝ මේ තියෙන good reads ඔය විදිහට හම්බෙනවා විස්තරයක්. හරි. ඉතින් සමහරලාට මට ඕන වෙනවා මේ interested books මට ඕනේ. හැබැයි buy කරන්න නෙමෙයි. මිලදී ගන්න නෙමෙයි. ඒ සම්බන්ධයෙන් ඊට අදාළ නේද? ඒ කියන්නේ මිලදී ගන්න නැතුව ඒ සම්බන්ධයෙන් විස්තර විතරක් දැනගන්න ඕන. මට පුළුවන් buy කියන term එක exclude කරපුවාම එකක්වත් ඒ buy කරන තැන නෙමෙයි පොත් සම්බන්ධයෙන් බොහොම නේද? හොඳ පොත් සම්බන්ධයෙන් විස්තර පමණක් ඔයාලට බොහෝ විට ගන්න පුළුවන්. හරි. ඉතින් ඒක එකක්. එතන අපි ගත්තොත් මේකේ තව එකක්. දැන් ඔයාලට හිතෙනවා නම් බලන්න සයිට් එකකට වෙබ් අඩවියකට ආවේනික මොකක් හරි දෙයක් පමණක් සොයන්න අවශ්‍ය නම් පොදුවේ Google එකේ නෙමෙයි. දැන් ඒකට හොඳ උදාහරණයක් අපි හිතමු www.sipsuru.com කියන වෙබ් අඩවියේ මට ඕන වෙනවා මේ අපි හිතනවා මේ logic gate සම්බන්ධයෙන්. එතකොට ඒ වෙබ් අඩවියට විතරයි නිකන් පොදුවේ දැන් මම උදාහරණයක් ගත්තොත් මේ නිකං logic gates කියන්නේ ලෝකේ ඕනම තැනකින් ඒ සම්බන්ධයෙන් විස්තරයක් ගෙන්න ගන්නනේ. ඒක අපි ගහන්නේ. right දොරවට එනවා logic gates ගම පොදුවේ තියෙන විවිධ links වර්ග එනවා. හරි. ඒතර මං කියන්නේ එහෙම නෙමෙයි sipsuru.com කියන වෙබ් අඩවිය තුල අපි logic gates ගැන හෝ මේ වගේ විෂයක් ගැන කතා කරනවා නම් ඒක මට search කරලා දෙන්න ඒ වෙබ් අඩවිය තුල තියෙනවා නම්. හරි. ඒතර මං ගහන්නේ මොකද්ද වෙබ් අඩවියේ නම domain name එක ඉස්සරහින් ගාලා ඊට ඉස්සරහින් මේ මට අවශ්‍ය term එක මම ගැහුවාම අදාළව එන්නේ මොකක්ද ඊට අදාළ විස්තර තමයි එන්නේ. ඒකට පේනවා sipsuru.com ඇවිල්ලා තියෙනවා. ඒකේ පේනවාද වචනේ highlight වෙලා තියෙනවා logic gates කියලා highlight වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙතනත් ඒක focus වෙලා තියෙනවා. එතකොට මේක තමයි කෙලිම site එක first result එක මම click කරපුවාම right ඉතින් ඔයාට මේ වගේ විස්තර ටිකක් එනවා නේ. ඉතින් එතකොට ඒ සයිට් එකට අදාළව දෙයක් සර්ච් කරගන්න ඕන නම් ඔයා ගහන්න ඕනේ ඉස්සලාම ඒ අදාළ සයිට් එකේ නම. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි හිතමු ebay.com online shopping. එතකොට මම ඒකේ ගහනවා shoes. හරි මං කියලා ගහලා enter එකක් ගන්නවා. එතකොට එන්නේ මොකක්ද? ebay එකේ ඒ වෙබ් අඩවිය තුල තියෙන shoes තමයි එන්නේ නේ. අදට මම ඒක බලනවා. right ඔය විදිහට එනවා. දැන් සමහරට නිකම්ම shoes ගැහුවොත් දැන් සමහරලාට eBay කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නිසා සමහරට කෙලින්ම එන්නත් එන්න පුළුවන් ඉඩ තියෙනවා. නමුත් මම නිකන් ගහන්නම්කො බලන්නත් එක්ක. right පේනවනේ. එලා තියෙන දේ හරි. එතන ඒක නිකන් පොදු වෙන්නේ. තාම නෑ. eBay එක ඔන්න තියෙනවා 4 වෙනි place එකේ men's shoes for sale. අපි ඒක නිකන් විවෘත කරලා බලමු. එතකොට පේනවා right. එහෙම අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඒක නිකන් ගොඩක් ලෝකේ ප්‍රසිද්ධ එකක් නිසා දැන් අපේ රටට ආවේනිකව මේ ඒ shoes තියෙන මේ shops තමයි මේ මගේ අපේ මම ඉන්න තැනට ආසන්නව තියෙන shops තමයි මේ පෙන්නලා තියෙන්නේ මුලින්ම. එතකොට ඒකට site එකක් මූලික වෙලා නැහැ. ඉතින් අතන විශේෂත්වය ඇවිල්ලා ඒ site එක තුලින් මේ අදාළ shoes ටික පෙන්වන්නේ කියන උදාහරණය තමයි එතනින් ඉන්නේ. හරි. එතන world wide web කියන එකත් ආවොත් වඩාත් හොඳයි. නමුත් ගැටලුවක් වෙන්නේ නැහැ. දෙවෙනි රිසල්ට් එක හැටියට ඇවිල්ලා තිනවා. right. පැහැදිලිනේ කතාව. right. එතකොට දිගටම ඔයාලා බලන්න. මෙතන ebay.com. මෙතනත් ebay.com. ebay.com මේ www එකත් එක ගැහුවොත් වඩාත් සාර්ථකයි හරි. අදාළ වෙබ් අඩවියට අදාළ search එකක්. එතකොට අපිට පුළුවන් සමහර වචන සමහරට අපි වාක්‍ය වලින් ගන්නවා සමහර වචන මතක නැහැ. අපි හිතමුකෝ ලිරික්ස් එකක් කියලා වාට සින්දුවක මොකක් හරි සින්දුවක් වань. මේ සින්දුවේ සමහර වචන මතක නැහැ සමහර වචන මතකයි. ඒතර මේ මතක නැති වචන වලට ඔයාලට පුළුවන් ස්ටාර් සයින් එකක් දාන්න නේ. ස්ටාර් සයින් එකක් දාන්න.
ගොඩක් වෙලාට මේවා සමහරට ඉංග්‍රීසි සින්දු වලට සමහරට සපෝට් කරනවා වෙන්න පුළුවන් සිංහල වචන වලට වඩා. ඉතින් ඒ ඉංග්‍රීසි සින්දුවේ ඔයා පුළුවන් නම් ඒ සින්දුවක් අරගෙන ඒකේ මතක නැති වචනේ වෙනුවට ස්ටාර් සයින් එකක් දාලා මතකේව විතරක් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට අවශ්‍ය රිසල්ට් එක හොයලා ගන්න පුළුවන් වෙයි. right. තව එකක් තමයි දැන් අපි හිතමු මට ඕන වෙනවා මේ eBay වගේ වෙබ්සයිට් එකක් මට මතක් වෙන එකනේ මම ගහන්නේ. eBay වගේ වෙබ්සයිට් එකක් කියලා හිතන්නකෝ. දැන් මේක මට මොන හරි ඇඳුම් මම මේකට තමයි පුරුදු වෙලා තියෙන කියලා හිතන්න. මට සපත්තු ගන්න ඕන නම් ඇඳුම් ගන්න ඕන නම් මම මේක තමයි ටග් ගාලා ගිහිල්ලා ඒතර ලෝකේ තව ebay.com වගේ ඔන්ලයින් shopping මේ මාර්ගගතව මිලදී ගන්න පුළුවන්. අන්තර්ජාලය තුලින් මිලදී ගන්න තවත් වෙබ් අඩවි රාශියක් තියෙනවා. හරි. ඒතර අපිට පුළුවන් වෙන්න ඕනේ මේ eBay වගේ වෙබ්සයිට්ස් තව තියෙනවද කියලා හොයන්න. eBay විතරක් නෙමෙයි මම මේ උදාහරණයකට කියන්නේ. තියෙනවද කියන එක හොයන්න. මේ වෙබ් අඩවියට ඉස්සරහින් ඔයාට දාන්න පුළුවන් මෙන්න මේ වගේ ටර්ම් එකක් related. related කියලා ගහලා colon එකක් colon කියලා කියන්නේ double dot ඔයාලට මම හිතනවා පේනවා ඇති double dot ගහලා ඒ අදාළ සයිට් එකේ නම ඉස්සරහින් ගන්න. මේකෙන් අදහස් කරන්නේ ebay.com වගේ තවත් ඒ වගේ online shopping malls තියෙනවා නම් අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වෙබ් අඩවි තියෙනවා නම් අන්න ඒව මට සර්ච් කරලා දෙන්න කියලායි මේ කියන්නේ. right එහෙනම් මම ඔන්න enter එකක් ගහනවා. එතකොට ඔයාලට දකින්න මුලින්ම එන්නේ මොකද්ද amazon.com etsy.com walmart.com overstock දැන් මෙතන ebay කියලා එකක් ආවද? නෑ. ඉතින් මම ebay නේ ගහලා තියෙන්නේ. ඇවිල්ලා නෑ. ඇයි? මේ search pattern එකට අනුව ebay.com වගේ online shopping malls මේ වගේ online භාණ්ඩ මිලදී ගන්න පුළුවන් තවත් වෙබ් අඩවි තියෙනවා නම් ඒක එන්න කියන එක තමයි ඒ විස්තර එන්න කියන එක තමයි related කියලා ගහලා colon එකක් double dot එකක් තියලා ඒ අදාළ සයිට් එකේ නම ලියන්න. එතකොට එන්නේ eBay එක වගේ අනෙකුත් වෙබ් අඩවි. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේව හොයලා බලන්න. ඉතින් ලංකාවෙත් ඔය තියෙන ඒවා අපිට ගහලා බලන්න පුළුවන්. සමහරට ලංකාවේ සමහර sites priority වෙලා නැති නිසා සමහරට search result එක අඩුපාඩු තියෙන්න පුළුවන්. තව එකක් අපි ගමු wow.lk එකක්. right. හරි. ඇත්තටම මේවල තියෙන ප්‍රශ්න තමයි මේ search engine optimization සමහරලාට එහෙම ටෙක්නික් එකක් තියෙනවා ටෙක්නොලොජි එකක් තියෙනවා. ඉතින් අන්තර්ජාලයේ ඉන්ටර්නෙට් එකේ එහෙම ටෙක්නොලොජිස් ගැන මම කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඔයා වෙබ් අඩවි හදනකොට ඔයා යොදාගත යුතු තාක්ෂණික උපක්‍රම තියෙනවා. ඒවා අනිවාර්යෙන් වෙබ් අඩවි හදද්දී යොදා ගන්න ඕනේ. යොදාගත්තොත් Google එකේ මේ priorities වලට වැටෙනවා. දැන් මෙතනදී wow.lk එක මම ගහලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඒකත් ලංකාවේ මම හිතන්නේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වෙබ් අඩවියක්. ඉතින් එතනට ඒ සාපේක්ෂව ඇවිල්ලා තියෙනවා labai.lk, myshop.lk, mychoice.lk නේද? ඉතින් ඔය වගේ කීපයක් ඇවිල්ලා තියෙනවා. ඊට අදාළව එහෙනම් කතාව තේරෙනවා related කියන වචනෙට අදාළව. ඉතින් මේ වගේ තවත් colon එක පාවිච්චි කරන්න පුළුවන් තවත් වචන තියෙනවා. තව මට කියන්න ඕනේ ප්‍රධාන දෙයක් අපි බලමු අවසාන වශයෙන් කතා කරන්න මේ Google එකේ අපි image එකක් මොන හරි image එකක් අවශ්‍ය නම් මම හොයාගන්නේ කොහොමද? උදාහරණයක් හිටියට මම හොයාගත්ත කියන්නකො මොකක් හරි ජැකට් එකක්. මම එක්තරා ජැකට් එකක් සර්ච් කරා. ඉතින් මගේ හිත ගියපු ජැකට් එකක් තියෙනවා. හැබැයි ඒ වගේ තව ජැකට්ස් තියෙනවද කියලා මට ඕන හොයලා බලන්න පුළුවන්. මම දැනට මම මේක ක්ලික් කරනවා. මෙන්න මේ ජැකට් එක මම ක්ලික් කරනවා. හරි. එතකොට මම මේක ඕපන් කරගත්තා. right හරි. අපි මේක පොඩ්ඩක් සේව් කරගමු නේ. මම මේක නිකන් සේව් කරගන්න පුළුවන් මට්ටමට හදා ගන්න ඕනේ. right හරි. මම මේක සේව් කරගත්තා. මම සේව් කරගත්තා. මේක ඩෙස්ක්ටොප් එකේ එක්තරා තැනක මම දාන්නම්. ඩෙස්ක්ටොප් එකේ හරි මම ඔන්න සේව් කරා. අපි image search කරනකොට දැන් අර කලින් කිව්වා වගේ මම images කියන ටැබ් එකේ මම අර කිව්වා වගේ නිකන් ගන්නම් jacket කියලා මම ටයිප් කරලා මට සර්ච් කරපුවාම මේ වගේ රිසල්ට් එකක් ආවනේ. ඉතින් මට කරන්න තියෙන්නේ මේ images කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මේ search bar එකට ඉස්සරහින් ඔයාලට දකින්න තියෙනවා මේ කැමරා එකක icon එකක්. ඔයා ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරනකොට ඔයාලට එනවා තව පොඩි menu එකක්. ඔයාලට පුළුවන් මේක upload an image කියන option එක ක්ලික් කරලා අර ඔයා download කරපු jacket එකේ පින්තූරේ මෙතෙන්ට upload කරන්න උත්සාහ කරන්න. හරි. බලමු ටික වෙලාවකින් upload වෙයි. හරි අප්ලෝඩ් වුණා. එතන මම මේ උත්සාහ කරන්නේ මම අර ගත්ත ජැකට් එක වගේම තවත් ඒ වගේ ජැකට්ස් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විස්තරයක් හොයලා බලන්න. ඉතින් මට පුළුවන් මේකේ සර්ච් රිසල්ට් එක ගන්න.
right මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. මෙන්න මෙතන මම හිතනවා වඩාත් සුදුසුයි visually similar images. visually කියන්නේ මේ පෙරෙන හැටියට බොහෝ දුරට සමාන. මේ ජැකට් එකට සමාන. visually similar images මම ක්ලික් කරොත් ඔයාලට ඒ හා සමාන ජැකට්ස් ගොඩක් ගන්න පුළුවන්. එතකොට මේ ඇවිල්ලා image mapping එකක් නේ. කියන්නේ images map කරනවා. ඔයාලට නමින් ගහනවට වඩා පෙනුමෙන් ඒ අදාළ දේ හොයාගන්න ඕන නම් අපිට පුළුවන්. හරි. ඉතින් මේ ජැකට් වගේම තමයි. ඉතින් shoes වෙන්න පුළුවන්. විවිධ products ඔයාලට මේ විදිහට හොයාගන්න පුළුවන් search කරලා. හරි. ඊළඟට අපි බලමු දැන් සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වචනයක මොකක් හරි definition එකක්. දැන් අර ඔයාලට මතකයි මම අර related කියලා ගැහුවාම අර මං කිව්වා ඒ වගේ sites සම්බන්ධයෙන් related කියලා ගහලා double ඒ කියන්නේ dots එහෙම නැත්නම් colon කියලා අපි කියනවා. ඒක ගහලා එක්තරා වෙබ් අඩවියක් ගැහුවාම ඒ හා සමාන වෙබ් අඩවි තවත් ලෝකේ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විස්තර එනවා කියලා එකක් මම කිව්වා. හරි. මෙතනදී විශේෂත්වය මම කිව්වා මෙන්න මේ වගේ terms තව ඒවා ගොඩක් තියෙනවා. ඔයාලට ප්‍රයෝජනවත් වෙයිම කියලා හිතන terms තමයි මම මෙතෙන්ද දෙන්නේ. මේ related double dot එහෙම නැත්නම් colon කියලා දාපු එක වගේ මට පුළුවන් පාවිච්චි කරන්න define කියන term එක define කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන අර්ථ දක්වනවා කියලා. එහෙනම් ඒකේ colon එක ගහලා මම මොකක් හරි වචනයක් අපි පාවිච්චි කරනවා අපි මොන හරි හිතමු define කරන්න කියලා logic කියලා term එකක් ent එකක් ගන්නවා right. එතන ඒකේ definition එක අර්ථ දැක්වීම බොහෝ විට ඔයාලට ලැබෙනවා නේ. සමහර විට එන්න පුළුවන්. නමුත් මම මේකේ අයින් කරලා සමහරට ගැහුවොත් දැන් ඔයාලට පේනවා එතකොට එන්නේ මොකක්ද කියලා logic. American rapper කියලා වෙන කතාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සමහරට අපිට ඕන දේ අර්ථ දක්වා ගන්න බැරි වෙනවා. ඉතින් අපි විවිධ වචන ගගහ උත්සාහ කරලා තමයි සමහර දේවල් අපි හොයාගන්නේ. ඒක නිසා ඔයාලට යම්කිසි වචනයක අර්ථයක්ම නම් ඕනේ. පැටලෙන්නේ නැතුව රස්තියාදු වෙන්නේ නැතුව සෑහෙන වෙලාවක් ගත කරන්නේ නැතුව ඒ අවශ්‍ය දේ හොයාගන්න. ඔයා define කියලා ගහලා double dot colon එක දාලා ඒ වචනේ ගහන්න. එතකොට ඔයාලට ඒක define කරන්නේ නැහැනේ. දැන් කෙනෙකුගේ නමක් සමහර විට. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඒක ඒ සම්බන්ධයෙන්ම තොරතුරු ටික ගන්න. ඉතින් මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි. වාගේ අනිත් වචනත් ඔයාලට අවශ්‍ය දේවල් හැම ටර්ම් එකක්ම try කරලා බලන්න පුළුවන්. මෙහෙම විශේෂයෙන් දැන් බයොලොජි කරන ළමයි නම් ඒගොල්ලන්ට අවශ්‍ය වෛද්‍ය වචන මොන හරි තියෙනවා නම් මේ define කියන ටර්ම් එකත් එක ගහන්න. ඉතින් ඊට අදාළව ගොඩාක් දේවල් ඔයාලට අර්ථ දැක්වීම සමහරට ගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් අපි අදට මෙතනින් නතර කරලා අපි බලමු තවත් අපිට ගොඩක් දේවල් තියෙනවා. දැන් Google එක සම්බන්ධයෙන් ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා නම් කාර්යක්ෂමව අපිට Google එක ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න තියෙනවා නම් ඒ කොහොමද පාවිච්චි කරන්න තියෙන ක්‍රම සහ උපායන් අපි ඒ වගේ දේවල් ටිකක් සමග ලබන සතියේත් මුණ ගැහමු. එහෙනම් අපි අදට නතර කරමු. ආයුබෝවන් සියලු දෙනාටම.